පින්වතුනි දඹදිව සැවැත් නුවර ඊටාම පිටිසර බද ගම්මානයක් තිබුණා. මේ ගම්මානේ මැද තියෙනවා බොහෝම දිලිඳු නිවසක්. අද වගේ ගඩොල් සිමෙන්ති වලින් හදපු එකක් නෙවෙයි. කටුමැටි ගහපු බිත්ති 4කින් වට වුණ පිදුරු දාලා හෙවිල්ලපු වහලයක් තියෙන ගොම ගාපු මැටි පොලවක් තියෙන පුංචි පැල්පතක් තිබුණා. මේ ගෙදර ජීවත් වෙන්නේ අම්මා කෙනෙක් සහ පුංචි පුතෙක්. තාත්තා කාලේ මිය ගිහිල්ලා. පාන්දරම නැගිටලා ලෑලි දොරත් වහලා දරුවත් වඩාගෙන සිටුමාලිගාවක කුස්සියේ වැඩට යනවා. හම්බ කරන හැම දේම ගෙනහැල්ලා දරුවාට වියදම් කරනව ඉගෙන ගන්න. තුන් වේලට බඩ පිරෙන්න බත් කවපු පුතාගේ කුසගිනි නිවපු අම්මා සමහර දාට එක වේලක් විතරයි කෑවේ. සමහර දාට අම්මට කණ්ඩ වළඳි තුරුනේ දංකුඩ ටික විතරයි. එහෙමයි අම්මලා දරුවෝ ගැන හිතන්නේ. තමන්ගේ පුතාට උගන්වන ආසාව හිතේ ඇති කරගෙන දඹදිව තක්සිලාවට ඇතුළත් කළා පුතාට ඉගෙන ගන්න. අම්මා නිවාඩු දවසටත් අනුන්ගේ ගෙවල් වල කුලී වැඩ කරා මුදල් හොයන්න. අත්පාවල කරගැට එනකන් දහදුක් විඳලා හැමදාම වෙහෙසිලා මුදල් හොයන අම්මා මහ රෑ වෙනකන් දුක් විඳ විඳ සල්ලි හොයලා පුතාට උගන්වන්න පටන් ගත්තා. අම්මා විඳින දුක දැසින් දැක දැක පුතා හොඳට ඉගෙන ගත්තා. ටික ටික තරුණ වියට පත් වෙනකන්ම බොහොම ආදරෙන් පුතාව උස්මහත් කරන මේ සෙනෙහවන්ත අම්මා දවසක් තමන්ගේ රත්තරන් පුතාට ළඟට කතා කරලා තමන්ගේ ඔඩොක්කුව උඩ තමන්ගේ පුතාගේ හිස තියාගෙන ආදරෙන් හිස පිරිමදෙමින් හරි ලස්සන කතාවක් කියනවා. මහදවත වාද කරවන දෙයක් තිබේ සිතේ නුඹේ අම්මත් ලෙඩ ගානේ සවිය නැතිය ගතේ මා මැරුණම නුඹ බලන්න කිසිවෙකුවත් නැතේ කැන්දන් එනු මැන බිරිඳක් මේ ගෙදරට පුතේ කැන්දන් එනු මැන බිරිඳක් මේ ගෙදරට පුතේ. අම්මා බොහොම අහිංසක යෝජනාවක් කරනවා. පුතේ මන් දැන් බොහෝම වයසයි. අතපය වාරුණෑ මගේ කටට රහට බත් ටිකක්වත් උයලා දෙන්න. අනේ මගේ පුතේ හොඳ තැනකින් ගෙදරට බිරිඳක් කැන්දාගෙන එන්න කිව්වා. විවාහයට පත් වෙලා මන් නැතිදාට උඹට සලකන්න කෙනෙක් නැතිනම් නැති වේවි. අම්මා දරුවා ගැන එහෙමයි හිතුවේ. අම්මා මෙහෙම කිව්වට පුතා එකපාරටම කැමති වුණේ නැහැ. අම්මා ළඟට ගිහින් කියනවා දස මාස කුස දාරා දෙතානේ කෙරේ දුන්න අම්මා වේදපො දුක් ගෙනි බෑ ඉවසන්න බැහැයික්මනට බිරිඳකගේ ආතන අම්මේ ඉවසන්න
අම්මේවසන්න දසමාසයක් කුසේ දරාගෙන නොවිඳිනා දුක් කඳුළු මහ සාගරයකට වැඩිය විඳගෙන මාව මේ තැනට ගෙනාපු මගේ රත්තරන් අම්මේ මට දැම්ම කසාදයක් ඕන නැහැ. මට පුළුවන් මැරෙනකන් අම්මට ඇස් දෙක වගේ සලකන්න. මට දැම්ම කසාදයක් ඕන නෑ අම්මේ. මෙහෙම කිව්වහම අම්මාගේ හිත රිදෙන්නට ඇති. ඒත් අම්මා දන්නවා පුතා Tamanට ආදරේ බව. අම්මා නැවතත් ඇවිටිලි කරලා කියනෝ හොඳ තැනකින් ගෙදරට බිරිඳක් කැන්දාගෙන එන්න කියලා. අම්මගේ හිත රිදවන්න අකමැති පුතා ගෙදරට හොඳ මනමාලියක් කැන්දාගෙන ආවා. දැන් ගෙදර කී දෙනෙක් ඉන්නවද පින්වතුනි? මම බණ කියනවා ඔබ නිදියනවද? දැන් සමහරු ඉන්නවා අද කාලේ බණ අහනකොට ප්‍රශ්නයක් ඇහුවාම ඔව් කියන්නෙත් නෑ, නෑ කියන්නෙත් නෑ, හා කියන්නෙත් නෑ, බෑ කියන්නෙත් නෑ. ඒ වගේ අයට අපි කියන්නේ ගන්ධබ්බ කියලා. කවුරු කියලාද? ඇහෙන්නේ නෑ. දැන් මට බලාගන්න පුළුවන් ගන්ධබ්බයෝ කවුද කියලා. ගෙදර කී දෙනෙක් ඉන්නවද? කවුද තුන් දෙනා? අම්මයි පුතයි ලේලියයි. ගෙදරට අලුතින් ආපු එක්කෙනා කවුද? ලේලියක් ගෙදරකට අලුතෙන් ආපුහාම අපේ ගෙවල් වල අම්මලා කියනෝ අනේ අපේ ගෙදරට කවුරු වැඩියා වගේ කියලාද? සිරියයි කාන්තාවයි දෙන්නෙක් බෑ. ශ්‍රියා කාන්තාව. ශ්‍රියා කාන්තාව වැඩියා වගේ කියලා කියනවා නේද? ඔගොල්ලන්ට එහෙම කිව්වද නැද්ද? හැමෝට මෙහෙම කියන්නේ නැහැ. ඉතින් සමහර ගෙවල් වලට කාලියක්ෂණියොත් වඩිනවනේ. ගෙදරට එන බිරිඳගේ ගුණ යහපත්කම අනුව තමයි ඒ ගෙදර සතුට ඉතිරෙන්නේ. ඒ නිසා ගෙදරට බිරිඳක් කසාදයක් බැඳලා ආවට පස්සේ ගෙදර ඉන්න ඕන විදිහක් තියෙනවා. එහෙම නේද? අම්මගේ ගෙදර ඉඳියා වගේ මහත්තයාගේ ගෙදර ඉන්න බෑ. එහෙනම් කොහොමද ඉන්න ඕනි? දැන් ඒකත් මන්ද කියන්නේ. මං කසාද බැඳලා නෑනේ. කසාදයක් බැඳලා ගෙදරකට බිරිඳක් ආපුහාම සතියක් දෙකක් විතර යනකම් වැඩිය කාමරෙන් එළියට එන්නේ නැහැලු. සතියක් දෙකක් විතර යනකම් hina වෙනකොට දත් පේන්නේ නැහැලු. සතියක් දෙකක් විතර යනකම් කතා කරන සද්දේ මහත්තයාලට ඇහෙන්නේ නැහැලු. ඔය ලුක් කිව්වේ අත්දැකීම් නැති හින්දා. සතියක් දෙකක් එහෙම ඉඳියට මාසයක් දෙකක් යනකොට ඕවා වෙනස් වෙනවලු. ආපු දවස්වල එළිය පහළියට ආපු නැති වුණාට ටික දවසක් යනකොට එළිය පහළියට එනවා. ආපු දවස්වල hina වෙනකොට දත් පේන්නේ නැති වුණාට සති දෙක තුන යනකොට hina වෙනකොට දත් 32ම පේනවලු. ආපු දවස්වල කතා කරන සද්දේ මහත්යට නොහැ වුණාට මාසයක් දෙකක් යනකොට බිරිඳගේ සද්දේ හන්දියේ කඩේට හෙනවලු. අවුරුද්දක් ගියාම තමයි ඇත්තම තත්ත්වය තේරෙන්නේ. නැන්දම්ම දුවනවගේ වටේට ලේලි පන්නනවා ඉදල් මිට අරන්.
සමහර තැන් තියෙනවා ඉතින් ලේලි දුවනවා නැන්දම්ම පන්නනවා. මේ ගෙදරට ආපු ලේලි නම් හොඳ ගුණගරුක ලේලියක්. සතුටින් බේරේන්ද පුතුමාව ජීවත් වෙනවා. අම්මගේ සියලු කටයුතු ඉටු කර දෙනවා. අම්මත් නැයට දුවෙකුට මින් සලකනවා. කාලය ගෙවී ටික ටික ඈතට යනවා. මව වයසකයි බැහැ කිසිවක් කරන්නට. පුතුයයි වැඩට මිල මුදලක් සොයන්නට. බිරිඳට සිදු වෙනවා උවටැන් කරන්නට. ඇය පෙළඹෙනවා යුතුයකම මග හරින්නට. ටික දවසක් යනකම් අම්මාට හොඳට සැලකුවා. අම්මා නාවනවා, කවනවා, පොවනවා, අන්දවනවා, බෙහෙත් දෙනවා, හැමදේම කළා. ආපු අලුත් කවුරුත් එහෙමයිනේ. ටික දවසක් යනකොට අම්මා ලෙඩ ඇඳට වැටිලා අසරණ වෙලා දැන් මල මුත්‍ර පවා ඇඟ එහෙම්මම නාවගෙන අම්මා ජරා කරගන්නවා. ඉතින් අම්මා නාවන්න, කවන්න, පොවන්න හැමදේම කරන්න උනේ බිරිඳට. ස්වාමියා වැඩට ගිහිල්ලා හැමදාම වැඩ ඇරිලා ගෙදරට එන්නේ මහ රාත්‍රියට. මෙයා හැන්දෑවේ වැඩ ඇරිලා එන ස්වාමියා ළඟට ගිහිල්ලා අම්මා ගැන මෙහෙම කතාවක් කියනවා. ගේ හැම තැනම බැලුවම කැතකුණු ඇත්තේ වයසක මවගේ වැඩ බව සැලකිය යුත්තේ. වැරහැලි මෑ අඳිනගේක එක පැත්තේ මේකට පියවරක් ඔබ අද ගත යුත්තේ. මගෙන එකුට බැහැමි ගෙද රට එන්න. වැරහැලි මෑ අඳින පිළිකුල් දැනගන්න. මේකට පිළියමක් බැරිවේ නම් දෙන්න. මම යමි මගේ නිවසට හෙට නවතින්න. මට දැන් මේ ගෙදර ඉඳලා ඇති වෙලා. අම්මා නාවල කවලපවල අන්දවල මට දැන් ඇති වෙලා. මං කසාද බැඳලා මේ විදිහට දුක් විඳින්න නෙවෙයි. මට බෑ තවත් මේ ගෙදර ඉන්න. මං යනවා යන්න අම්මාගේ ගෙදර. කාන්තාවන්ට මායම් කීයක් තියෙනවද? එච්චර තියෙනවද? මේක 65 වෙනි එක.
කසාදයක් බැන්දහම ස්වාමියත් එක්ක රණ්ඩුවක් වුණහම බිරිඳ යනවා තමන්ගේ අම්මාගේ ගෙදර. ගිහිල්ලා සතියක් දෙකක් විතර ඉන්නකොට මහත්තයට නෝන නැති අඩුව පාළුව කාන්සිය තනිකම දැනෙනවා. වෙනදට උයල දෙන රස බත් වේල නැති වෙනවා. පරණ තරහ ඔක්කොම අමතක කරලා නෝන එක්කගෙන එන්න අම්මාගේ ගෙදෙට්ට මහත්තයා එනවා. ඔය එන බව දන්න හින්දමලු නෝනලා යන්නේ. මේ නෝනත් කියනවා මට බෑ ගෙදර ඉන්න මං යනවා යන්ට අම්මාගේ ගෙදර. දැන් පුතා කල්පනා කරනවා අම්මගේ පැත්ත ගන්නවද බිරිඳගේ පැත්ත ගන්නවද? ඔබ නම් කාගේ පැත්තද ගන්නෙ? රැවුලත් ඕනි කැඳත් ඕනි. අම්මත් ඕන බිරිඳත් ඕනි. ඒ හින්දා කසාද බඳිනකොට හොඳට හිතලා බලලා ගැළපෙනම කෙනාව කසාද බැඳ ගන්න ඕන. නැත්තම් නම් අමාරුවෙම තමයි. දැන් කසාදයක් බඳිනකොට බලන්න ඕනි වැඩිපුරම ගුණධර්මද ලස්සනද? අද කාලේ වැඩිපුරම බලන්නේ ගුණධර්මද ලස්සනද? ඇහෙන්නේ නැහැ. ලස්සන බලන හින්දා අද කාලේ තරුණ තරුණියෝ වැඩිපුරම උත්සාහවන්ත වෙන්නේ මොකක් වෙන්නද? ලස්සන වෙන්න මේ පැත්තේ අය මොකද කරන්නේ? අනුරාධපුරේදී නම් කිව්වා තක්කාලි පෙති ගානවා කියලා. මේ පැත්තේ කැරට්ද? මං හිතුවේ පිපිඤ්ඤා කියලා. ලිප්ටික් ගානවා, කියුටෙක්ස් ගානවා, කොණ්ඩේ ස්ට්‍රේට් කරනවා, විලාසිතා කරනවා, පවුඩර් ගානවා, සෙන් ගානවා, ක්‍රීම් ගානවා, කොණ්ඩේ ඩයි කරනවා, තඹ කරනවා, කළු කරනවා, ඔප කරනවා, කන් විදිනවා, නහය විදිනවා, ඇහි බම හදනවා. මේ ඔක්කොම කරන්නේ මොකක් ලස්සන කරන්නද? රූපේ ලස්සන කරන්න. එහෙම ලස්සන කරාට අපේ කිසිම තරහක් නැහැ. එහෙම ලස්සන කරගත්තු සමහරක් අය ඉන්නවා පාරේ යන්නේ මං තමයි ලෝකෙම ඉන්න විශ්වරූ රාජිනිය කියලා හිතාගෙන. එහෙම යන අය ඉන්නවද නැද්ද? මේ පැත්තේ ඕන තරම් ඉන්නවලු. ඔය ඉතින් බලපු අයනේ නේද? ඒ වුණාට දන්න කෙනා දන්නෝ ඔය යන්නේ නාකි වැඳිරියක් කියලා. දැන් දවල්ට පවුඩර් ගාලා, සෙන් ගාලා, ක්‍රීම් ගාලා, කොණ්ඩේ ඩයි කරලා, තඹ කරලා, කළු කරලා, ඔප කරලා, කන් විදලා, නහය විදලා තියාගෙන ඉඳියට රෑ 12ට නිදාගෙන ඉන්නකොට ගිහිල්ලා බැලුවොත් බණ කියන මටත් එකයි බණහන ඔබටත් එකයි. කටකොණකින් කුණු කෙල වැක්කිරෙනවා. නාසයෙන් හොටු ගලනවා. ඇස් දෙකෙන් කබ උතුරනවා. කුණු පංචස්කන්ධෙන් නවදුරකින් ඕජස් ගලනවා. ඇත්තද බොරුද? එහෙව් කුණු ශරීරේ උදේට හොදලා නාවල කවලපවල අන්දවල හැඩ කරලා අරගෙන යනකොට සමහරු ඉතින් මාස 7-8 පස්සෙන් යනවා. යනවද නැද්ද? ගිහිල්ලා කැමැත්ත අරගෙන අතින් අල්ලලා ගෙදෙට්ට ගෙනල්ලා කසාද බැඳලා මුද්දක් දාලා කොලේක ලියලා දරුවොත් හදනවා. හැදුවට පස්සේ තමයි අල්ලගත්තු එකේ දුක තේරෙන්නේ. ඕයි සබන් කෑල්ල ඉවරයි. පිටි පැකට් එක ඉවරයි. දරුවා ඉස්කෝලේට දාන්න ඕන. මට shopping යන්න ඕන. පන්සලට අටපිරිකරක් දෙන්න ඕන. අද රැට හාල් නෑ. හෙට උදේට එළවලු නෑ. පුතාගේ සපත්තු දෙක කැඩිලා. ආන් ලයිට් බිල් ඇවිදිලා. උදේ වතුර බිලත් ආවා. මේවා කියනකොට මහත්තයාලා ළඟට ඇවිදින්න මහත්තයාලට දුකයිද සැපයිද? මොන සැපක්ද?
ඕක තේරුනේ අල්ලගත්තට පස්සේ නේද? අල්ලගන්න කලින් හිතුණා නම් ඕක අල්ලගන්නේ නෑනේ. වෙලාවට මන්නම් බේරුණා. අල්ලගත්තට පස්සේ ඇතිවෙන දුක එකපාරට අතාරින්න බෑ. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා බණ කිව්වාම අපේ ඇත්තෝ ඉස්සල්ලාම කරන්නේ නෝන දික්ක සාද කරන එක. ඇයි කියලා ඇහුවාම වැඩක් නෑ හාමුදුරුවනේ අනිත්‍යයිලු. අනිත්‍ය බව තේරිලා තියෙන්නේ අල්ලගත්තට පස්සේ. බැදගත්තා නම් බෙරේ ගහන්නම වෙනවා. දැන් එකපාරට ඕ අතාරින්න බැරි හින්දා ටික ටික අතාරින්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ. එකපාරට අතාරින්න බෑ. සාරා අසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී පුරලා මේ සංසාරේ කෙලවර කරන මාර්ගය හොයාගත්තු තථාගත බුදු පියාණන් වහන්සේ අපිටත් ඒ මාර්ගය කියලා දුන්නා. දුක පිළිබඳව අවබෝධ කරගෙන දුකෙන් මිදෙන මාවතක් කියලා දුන්නා. එහෙනම් මේ අල්ලගෙන මගේ මගේ කියලා තියාගෙන ඉන්න හැමදේම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මනසින් දකින්න ඕන. පින්වතුනි, දැන් ආදරණීය බිරිඳ ගෙදරින් පිට වෙලා යන්න හදද්දි බිරිඳගේ අතින් අල්ලගෙන ස්වාමියා කියනවා, මෙතුවක් කල් මා සමගින් ආදරයෙන් උන්න ඔයාට පුළුවනිද මෙමා අතහැර දායන්න. නුඹ නැති එක දවසක් මට බැහැ ජීවත් වෙන්න. කෙරෙන්න ඕනෑ මොනවද හනිකට පවසන්න. ඔයා මාව දාලා යන්න එපා, ඕන දෙයක් කියන්න මං ඉෂ්ට කරන්නම්. එවිට බිරිඳ කියනවා, ඔයා මං වෙනුවෙන් ගොඩාක් දේවල් කරනවා මං දන්නවා. මටත් ඔයාව නැතිව ජීවත් වෙන්න බෑ. පපුව පැලිලා මැරෙයි කිව්වා. අපි දෙන්නම එකතු වෙලා අම්මාට මොකක් හරි කරමු. අද කාලේ නම් අම්මලා වයසට ගියාම කොහාටද ගෙහින් දාන්නේ? බහලු මඩම් අනාථ මඩම් වලට තමයි අද කාලේ අම්මා තාත්තලව ගෙහින් දාන්නේ. ඒත් අතීතේ මහලු මඩම් තිබුණේ නෑ. මේ පැත්තේ මහලු මඩම් තියෙනවද? එහෙනම් හොඳයිනේ. අතීතේ මහලු මඩම් තිබුණේ නැති නිසා බිරිඳගේ සූදානම අම්මාට කළ යුතු දේ ගැන කියන්න. සෙනෙහවන්ත ආදරණීය බිරිඳගේ කීමට පුතා මොනවක් කරයිද? කාවී බණ කියනවා මම මොහොතක ඉඳලා සමහර දෙනා ඇත සුව නින්දට වැටිලා. එහෙනම් පින්වතුනි ඒ ගැන පොඩියක් සිතලා අවදි කරමු සාදු කියලා හඬ නගලා. මොනවද පින්වතුනි දත් නැති සියලා වගේ වාරුව නොමැති කිරියම්මලා ටිකක් වගේ
දැතම නාලල වෙත තබවා වැති සිතිනේ හයියෙන් සාදු හඬ පතුරනු පින්වතුනි මදි 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 බව තව වැටහෙනවා සහතික දෙන්නට තව කල් යනවා වටපිටේ ගහ කොළ සෙලවී යන්නට තව හයියෙන් ඔබ සාදු කියන්න මදි 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 බව තව වැටෙනවා සහතික දෙන්නට තව කල් යනවා බණ කියනා මම උඩ විසිවෙන්නට තව හයියෙන් ඔබ සාදු කියන්න මදි 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 බව තව වැටෙනවා සහතික දෙන්නට තව කල් යනවා උඩ ගිය පොඩි හිමි බිමට වඩින්නට තව හයියෙන් ඔබ සාදු කියන්න දැන් ඇති මේ සාදුකාර හඬ පතුරවන්න කිව්වේ ගස්වැල් හෙලවෙන්නවත් මම උඩ යන්නවත් නෙවෙයි ඔබ සාදුනාද හඬ පතුරවනකොට මේ සාදුනාද හඬ ඇහෙනවලු අකනිට්ටා බ්‍රහ්ම ලෝකෙට යනකම් පින්වතුනි මනුස්ස ලෝකෙ පින් කරලා සාදුනාද හඬ පතුරවද්දි දිව්‍ය තලවල දෙවිවරු දිව්‍ය තලයන් වල ඉඳන් සාදුනාද පතුරවනවලු මනුස්ස ලෝකෙ පින්කම් කරනවා දැකලා ඒකයි නිකන් නෙවෙයි සාදු කියන්න කිව්වේ ඒ සාදුනාද හඬ මැදින් පාස කම්මල එක්කෙනෙක් දෙන්නෙක් ඈතින් නැගිටලා යන්න ගියා ඔක්කොම ගියොත් බණ කියන්නත් බැරි නිසා ගියපු කෙනාට කවියක් කියලාම බණ කියන්නද එපාද අනුන්ට මොනවා හරි කියනවට හරි කැමතිනේ සදහම් ආසන්නට පෙරදී විවානා නැගිටලා ගියා යන්නට අර ලෝකෝනෝනා සදහම් පාසෙක දාගියොතින් ඔය නෝනා මගදී ගසාවී නෝනෝ මහසෝනා එහෙම වෙන්න එපා කියලා බණ කියමු පින්වතුනි දැන් සූදානම අම්මාට කළ යුතු දේ ගැන බිරිඳ ස්වාමියට කියන්න. අය ස්වාමියා ළඟට ඇවිත් කියනවා ගෙදර කරදර උන අම්මය සැමට මුල්ලුන කරුමයකි පල දෙන සිතන්නේ
මාගෙවන පවගැන මවනුබේ වයසක කරදර දෙවයිනෙක නෙක මට ඉන්න බෑදැක ගඟට ගෙන ගොස් මරමුදවසක ගඟට ගෙන ගොස් මරමුදවසක අම්මව කොහාටද ගෙහින් දාන්න හදන්නේ? ගංගාවට දාලා මරන්න තමයි බිරිඳගේ යෝජනාව. පින්වතුනි, අම්මාගේ අතීතය පුතාට මතක් වුණා. තමන්ගේ අම්මව ගංගාවට විසි කරලා මරන්න පුළුවන් මිහිතලේ මොන පුතෙකුටද? ඒක දරාගන්න බැරි මහ දුකක්. එදා මැදියම් රාත්‍රිය වෙනකන් ඇහැරගෙන ඇස්වල කඳුළු පුරවගෙන කල්පනා කළා, මං මේකට මොකක්ද කරන්නේ? බිරිඳගේ ඇඳ ළඟට යනවා, අම්මගේ ඇඳ ළඟට යනවා. පුතා කල්පනා කරනවා, මං මේ දෙන්නගෙන් මොකක්ද මේකට ගන්න පිළියම? මැදියම් රාත්‍රිය උදාවේගෙන එද්දි පින්වතුනි, අම්මා නිදාගෙන ඉන්න ඇඳ ළඟට පුතා ඇවිත් නතර වුණා. අම්මගේ දනිස් දෙක ළඟ දන ගහලා ඇඟිලි තුඩු මතට අත් දෙක තියලා මට සමා වෙන්න කියලා වැන්දා. එතනින් නවතුනේ නැහැ. සෙනෙහවන්ත ආදරණීය පිම්බර අම්මා සුවසේ ඇඳ මත නිදාගෙන ඉද්දී පුතාගේ සෝදානම කළ යුතු දේ කරන්නට කාලුවර බැන්ද මැදින් ගංගට ඇදෙනවා නිදාසිටෙන මවගං තෙර වෙත ගෙනියනවා කෑරලනද මේ විපතෙහි ලකුණු කියනවා දස මාස කුස දරපු මව් ගඟට දමනවා දස මාස කුස දරපු මව් ගඟට දමනවා දසමාසයක් කුස තුල දරාගෙන ඉඳපු සෙනෙහවන්ත ආදරණීය පුතා විසින්ම තමන්ගේ අම්මාව ගංගාවට විසි කරලා ගෙදරට ඇවිත් පුතා සුව නින්දකට වැටෙනවා. නමුත් අපි සිතන දේ නෙවෙයි පින්වතුනි, එදා ගම්මානේ මැද සිද්ධ වුණේ අසරණ මී මාවකල පිං බල මතු වෙනවා ගං දෙවැටේ පඳුරක අම්මාව පැටලෙනවා ගන කරුවල කපාන දින කරනැගෙනවා පුතු සොයන මාව අලුයම
ගෙට පැමිණෙනවා පුතු සොයන මවඟලු ගෙට පැමිණෙනවා ගංගාවට විසි කරලා ගෙදරට ඇවිත් සුවනින්දකට වැටුණත් පිංවතුනි පෙර වාසනාවකට මහා ගංගාව මැද කටුවකුල කම්මාව සිරවෙනවා කටුවත් තෙල්ලිගෙන ගංගාවේ ගොඩට එන අම්මා ඉස්සල්ලාම කතා කළේ කාටද දන්නවද මගේ රත්තරන් පුතේ මාව දාලා යන්න එපා කියලා අම්මා ඇඬුවා ඒත් අම්මාගේ ඒ හඬ කාටවත් ඇහුනේ නෑ පිංවතුනි අම්මා දෙපයින් නැගිට්ට පුතාව හොයාගෙන යන්න ඒත් අම්මගේ කකුල් දෙක වාරු නැතිව අම්මා බිම ඇදගෙන වැටුණා උත්සාහය අතහැරියේ නැහැ අම්මා ගව් ගානක් දුර වැලි පාර දිගේ රෑ එළි වෙනකන් දන ගෑවා දනිස් ටික පුපුරු ගහනකන් ලේනකන් දන ගාපු අම්මා හිරු නැගීගෙන එන හිමිදිරි උදේ පුතා ඉන්න ගෙදර එලිපත්තේ පිළ උඩින් වාඩි වුණා විතරයි ලේලි ඇවිත් දොර ඇරියා ඉස්සරහා වැටිලා ඉන්න අම්මව දැකලා කතා කළා ස්වාමියාට කතා කරලා ඒ කියනවා ගැඹුරැති ගං තෙරට අම්මාව දැවාම කොහොමද සිදුනේ අම්මාගේ පැමිණීම ඔය බොරු වලින් රවටනු බෑ හැමදාම මේ මොහොතේම කරමි මේගේ හැරයාම මට තව මොහොතක්වත් මේ ගෙදර ඉන්න බෑ මං යනවා යන්ට මගේ අම්මගේ ගෙදර සෙනෙහවන්ත ආදරණීය බිරිඳ මෙහෙම කියද්දි ස්වාමිය බිරිඳගේ අතින් අල්ලගෙන කියනවා මට තව සතියක් කල් දෙන්න මං මේකට පිළියමක් කරන්නම් කාලයේ සතියක් ගත වුණා උදේ පාන්දර ස්වාමිය ළඟට බිරිඳ දුවගෙන ඇවිත් කියනවා ස්වාමීනි මට දැන් ඔබේ නමින් කුස තුල දරු පැටියෙක් ඉන්නවා මම අම්මා කෙනෙක් ඔබ තාත්තා කෙනෙක් මේ කහපු ගමන් පුතාට පුදුමාකාර සතුටක් දැනුණා බිරිඳව තුරුළු කරගෙන කියනවා අනේ මාව දාලා යන්න එපා ඔබ කියන ඕන දෙයක් මං ඉෂ්ට කරලා දෙන්නම් හැමදාම මගේ ළඟින් ඉන්න ඔබට ඕන දොළ දුකක් තියෙනවා නම් කියන්න මං ඒක ඉෂ්ට කරන්නම් බිරිඳ කියනවා ස්වාමීනි මගේ කුසේ ඉන්න දරු පැටිය වෙනුවෙන් හිතේ පුංචි දොළ දුකක් තියෙනවා ඔබට පුළුවන් දෙයක් ඉෂ්ට කරන්න පුතා අහනවා බිරිඳගෙන් මොනවද ඔබට දොළ දුකට ඕන ඇයි කියනවා මෙහෙම මේක කර්මයකි සතුටක් නම් නැත කවදාද මේ කිව මිය යන්නේ කෝපෙන් ඇවිලේ දෙනුවන් රතු වේ එතනදී දත් මිටි කන්නේ ගෙදරින් යන්නට සැරසුන වේලේ තම සැමියට මිය පවසන්නේ නොබේ මව් මරාන හදවත කන්නට මහා දොළ දුකක් ඇතිවන්නේ
නුබේ අම්මා මරලා මට හදවත ගෙන දෙන්නේ. අද රාත්‍රියට නුබේ අම්මාවමු සොහනට ගෙනහිල්ලා අම්මගේ පපුව දෙකට මැදින් පළලා ඇටමස් මිදුළු නහරත්තරින් අත දාලා අම්මගේ හදවත අමු අමුවේ ලේත් එක්ක මට කණ්ඩෝන. ඒක තමයි මගේ එකම දොළදුක කිව්වා. දරාගත නොහැකි වේදනාවක් හදවතේ පුරවගෙන දෑසින් උනන කඳුළු කැට දෑසින් වැටෙද්දි අතින් පිස දමදමා මැදියම් රාත්‍රිය වෙනකං අම්මාගේ ඇඳ ළඟ හඬා වැළපෙන පුතාට මතක් වෙනවා තමන් වොස් මහත් කරන්න විඳපු දුක්ඛන්දරාව. පින්වතුනි, දෑසේ කඳුළු ගලාගෙන යද්දී අම්මා සුවසේ ඇඳ මත සයනය කරනවා. එදා මහ පුදුම දවසක්. පින්වතුනි, එදා අමාවක දවසක්. අමාවක ආකාශේ සඳ පායා තිබුණේ නෑ. සඳේ කිරණ නොමැති නිසා තරු කැට පවා දිලිසුනේ නෑ. අන්ධකාර රාත්‍රියට ආභරණයක් උනේ කණාමැදිරියන්ගේ එළිය විතරයි. ස්වභාව ධර්මයේ පවා මිලින වෙලා බලන් ඉන්නවා සිදුවෙන්ට යන අපරාධයේ දිහා. මැදියම් රාත්‍රිය උදා වේගෙන එද්දී අම්මා නිදාගෙන ඉන්න ඇඳ ළඟට ගිහිල්ලා වැඳලා බුදු අම්මේ මට සමා වෙන්න කියලා කිව්වා. එතකොටම අම්මාට හැරුණා. අම්මා දැක්ක කුප්පිලාම්පු එළියෙන් පුතා ඉකිග ගහඬනවා. අම්මාත් ඇස් දෙක පියාගත්තා. මන් දන්නවා පුතේ අද රැට ඔයා මාව මරනවා කියලා. මගේ හිතේ කවදාවත් ඔයා ගැන තරහක් නෑ පුතේ. උපදින හැම භවයකම ඔයා මගේ කුසේ මගේ පුතා වෙලා ඉපදෙන්න කියලා අම්මා ප්‍රාර්ථනාවක් කළා. ගත උනේ සුළු වෙලාවයි. කාරුවල නිසා සෙලරහද සාසල කරනවා තම අම්මාව ගල් තලාව වෙත ගෙනියනවා කෑරලනද මැද ගල් පතුරින් මාවට ගහනවා ජාතකවෝ පොතෝ අතින් මාව මිය යනවා ජාතකවෝ පොතෝ අතින් මාව මිය යනවා සුදු ගල් තලය රතු පාටට දිලෙන්නේ වාවාගත නොහැකි කඳු ලැලි ගලන්නේ කොහොමද පින්වතුනි මෙකාරුණ කියන්නේ හදවත ගලවලා ගන්නයි සැරසෙන්නේ
අරගෙන ගල් පතුරමි පුතු ගේ අතට ඉරනවා මවගේ නාලලේ සිට දෙපාතුලට ඇදලා අරන් මවෝ හදවත තම අතට දුවනවා ගල් තලාවෙහි පුතු ඉදිරියට එක පාරටම පායලිස්සු මේ පුතොට අත තිබු මවගේ හදවත ගිලිහුණියේ විට ගලනවා පුතුගේ නියපොත්තෙන් ලේදිගට මහා පොළොවද පවානුහුලනු නොහැකිය මෙයට අම්මගේ පපුව දෙකට මැදින් පලලා ඇටමස් මිදුළු නහරත්තරින් අත දාලා අම්මගේ හදවත ගලවල අතට අරගෙන ගල් තලාව දිගේ දුවගෙන යන පුතා එකපාරට පයලිස්සල වැටුණා. අතේ තිබුණු හදවත ඉස්සරහට විසි වුණා. විශ්ව ශක්ති ධාරාවේ චිත්ත බලයෙන් මැරිච්ච අම්මගේ හදවත කතා කරනවා. අම්මගේ හදවත කතා කරලා පුතාගෙන් අහන්න එකම එක වචනයයි, ඔයාට රිදුනද මගේ පුතේ කියලා. අම්මා කතා කරන හඬ පුතාට ඇහෙද්දි දුක දරා ගන්න බැරි වුණා. අම්මගේ මල කඳ අතට අරගෙන මහ පොළොවේ හැප්පි හැප්පි පුතා අඬනවා. තමන්ව මැරුවත් දුක දැනුන්නේ නැති අම්මාට තමන්ගේ පුතා වැටුණු වෙලේ හදවතට දුක දැනුණාලු. ඒකයි පුතේ අම්මා බුදු කෙනෙකුට පමණක් දෙවෙනි කලේ. ඒකයි පුතේ අම්මා ගෙදර බුදුන් කියලා කිව්වේ. තමන්ටත් වඩා දරුවෝ ගැන හිතන අම්මාවරු මෙතන කොච්චර බනහන වැද්ද. දහදුක් විඳලා අත්පාවල කරගැටෙනකන් දුක් විඳපු අම්මාවරු අද මෙතන කොච්චර බනහන වැද්ද. අපේ අම්මලා වගේ පිට රටවල ගිනි කාස්ටකේ අවු කාස්ටකේ පිච්චි මහා දුක්ගිනි මැද කතරකේ කොයි තරං වෙහෙසක් දරනවද තමන්ගේ දරුවෝ වෙනුවෙන්. ඒ සැමදේම වින්ද අම්මාවරුන්ට මේ අම්මගේ කතාව හොඳ ආදර්ශයක්. තමන්ව මැරුවත් රිදුන් නැති අම්මගේ හදවත උණුනේ දරුසෙනෙහසට. අම්මගේ මලකඳ අල්ලගෙන පපුව දරාගත නොහැකි දුකකින් කෑ ගහලා හඬද්දී එක පාරට ලය පැරිලා පුතා එතනම මරණයටපත් වුණා. පාන්දර බිරිඳ එනවා දොළදුක සංසිඳුවන්න. එකත් පසෙක මව් මැරිලා තවත් පසෙක ස්වාමිය මැරිලා. මන් නිසා නේද මේ අපරාධය සිදුුනේ කියලා ඇයත් බෙල්ලෙවැල දාගෙන මරණයටපත් වුණා. මේ හැම කතාවකින් අපට කියලා දෙන්න එක දෙයයි, අම්මා කියන උත්තමාවියගේ වටිනකම. ඒ දුක දැනෙන්නේ අම්මා ඉන්නකොට නෙවෙයි, අම්මා නැති දාට. අම්මගෙන් ඈත් වෙච්ච දවසට
ඔය දුක දැනෙන හොඳම කෙනා තමයි පුතේ පන්සලේ මහන වෙලා ඉන්න පුංචි හාමුදුරුවෝ. අවුරුදු 8න් 10න් පන්සලට එන්න පිටත් වෙන දවසේ මට තාම මතකයි මගේ අම්මා කියපු වචන ටික. මගේ අම්මට ඉඳපු ලොකුම පුතා මම. අම්මා මාව පපුවට තුරුළු කරගෙන කිව්වේ මගේ රත්තරන් පුතේ මාව දාලා යන්න එපා කියලා. එදා අම්මගේ ඇස්වල කඳුළු බේරි බේරි තිබුණා. ඒවා අත් දෙකින් පිය දාලා පන්සලට ඇවිදින්න මේ කහ චීවරය පොරවගත්තු දවසේ අම්මාව මතක් වෙච්ච වාර ගණන අනන්තයි. උදේට දවල්ට දානේ පන්සලට ගෙනාවට රැට කොයින්ද පන්සලට දානයක්. බඩගිනි හැදිලා ලොකු හාමුදුරුවෝ ළඟට දුවගෙන ගිහිල්ලා කියනකොට බඩගිනි කියලා අම්මා කවපු බත් කට මතක් වුණා. තාත්තා හරහට තියන් කවපු බත් කට මතක් වුණා. ඒ සම්බෝලයි බතුයි හරි කාලා ගෙදර ඉඳපු කාලේ මතක් වුණා. බඩගින්න වැඩිකමට ලොකු හාමුදුරුවන්ගේ කාමරේ දොරකොඩ ළඟට ගිහිල්ලා ඇස්වල කඳුළු පුරෝගෙන බලන් ඉන්නවා. මහරෑට ළඟට කතා කරලා ලොකු හාමුදුරුවන්ගේ කබඩ් එක ඇරලා අරගෙන විස්කෝතුවක් අතට දීලා ඔළුව අත ගාලා බඩගින්න ඉවසපම් පුතේ කියලා කියපු වාර ගණන අනන්තයි අප්‍රමාණයි. ඒ සියලු දුක් කඳුළු දරාගෙන මේ මහානකම රකින්න වෙරදරන අපිට අපේ අම්මා තාත්තා ලොකු හාමුදුරුවෝ ඒ උතුමන් වහන්සේලා නිසායි ඔබටද මේ විදිහට බණ කියන්නේ. මගේ රත්තරන් පුතේ ඔයාලගේ ජීවිතේට එළිය කරන එකම කෙනා ඔයාලගේ අම්මා තාත්තා දෙන්නා. කොච්චර වටිනවද කියලා මේ විනාඩි 5 තුල හිතට දැනෙයි. හැමෝම ඇස් දෙක පියාගෙන අත් දෙක උකුල මතට අරගෙන බිම් බලා ගන්න මොහොතකට මේ පුංචි කරුණු ටික ඔබේ හදවතට කියලා දෙන්න. හැමෝම දැස් පියාගන්න දැන් බිම් බලාගෙන අත් දෙක උකුල මතට අරගෙන හොඳට හිත නිදහස් කරන්න. මතකද ඔබේ අම්මාගේ රූපය? මතකද ඔබේ තාත්තගේ රූපය? ලස්සන වචන වලින් පුතේ කියලා දුවේ කියලා කතා කරපු හැටි, ආදරෙන් hina වෙලා හරි මාවත පෙන්නපු හැටි, බඩගිනි කියනකොට බත් කට අනලා කවපු හැටි අද ඔයාලට මතක නැතු ඇති. හැම දෙනාම අම්මාගේ රූපෙ මවා ගන්න ඇස් දෙක ඉස්සරහා ඒ දෙන්නගේ රූපෙ දිහා බලාගෙන අපි කතා කරමු අම්මයි තාත්තයි එක්ක හදවතින්. මගේ රත්තරන් අම්මේ අම්මගේ කුසට මාව ආපු දවසේ ඔයාට ගොඩාක් සතුට හිතෙන්නේ නැති. කුස තුල මාස 9ක් මම කොච්චරනම් ඔයාට පයින් ගැහුවද? මං කොච්චර අම්මාගේ කුස ඇතුලේ දඟලලා හැරිලා පයින් ගහවද දුන්නද? ඒත් මන් දන්නවා ඔයා ඒ හැමදේම ඉවසගත්තා කියලා. මං අහලා තියෙනවා මිරිස් රහට කෑම ටිකක් කෑවේ නැහැලු මගේ අම්මා. කුසේ ඉන්න මගේ රත්තරන් පැටියාට දැවිල්ල හැදෙයි කියලා. උණු වතුර ටිකක් බිව්වේ නැහැලු මගේ දරුවාට රස්නි දැනෙයි කියලා. හයියෙන් පාදේ තියලා ඇවිද්දේ නැහැලු මගේ දරුවට රිදෙයි තුවාල වෙයි කියලා. 9 මාසයක් මාව කුසේ තියාගෙන එක ඇලයකට නින්දක් නැතිව හරියට කෑමක් නොකා මාව බිහි කරන්න දසවද වින්ද මගේ බුදු අම්මාට
මං සංසාරෙන් සංසාරෙට ණයයි අම්මේ. මන් දන්නවා ඔයාගේ කුස තුලට ආපු දවස් ඉඳන් ඒ විඳපු දුක්වල කවදාවත් තරහවක් වෛරයක් තිබුණේ නෑ කියලා. ඉපදෙන වෙලාවේ ස්පිරිතාලෙට ගිහිල්ලා ඇඳ වියලා අල්ලගෙන අම්මා යටිකිරියෙන් කෑගගහ විඳපු දුක මම දන්නේ නැතුවට මං අහලා තියෙනවා. අම්මා මාව බිහි කරනකොට උහුලගන්න බැරිව දත්මිටි කකා යටිකිරියෙන් කෑ ගැහුවලු. මාව බිහි කරන දුක දරා ගන්න බැරි කමට, වේදනාවල් උහුලගන්න බැරි කමට ඒ දුකට වචන නෑ මගේ අම්මේ. ඉපදුනාට පස්සේ මගේ මූණ දැක්කහම අම්මා අර විඳපු දුක් ඔක්කොම අම්මට අමතක වුණාලු. මාව තුරුලට අරන් අම්මගේ තනපුඩුව කටේ තියලා රතු පාට ලේ ටික සුදු පාට කිරි කරලා අම්මා මට පෙව්වා. ඒ මව් කිරි ටික බීලා ටික ටික වැඩෙන ඔයාලා මහරෑ 1ට 2ට 3ට 4ට නැගිටලා අඬනකොට අම්මා රෑ එළි වෙනකන් නිදිවරාගෙන මාව නැලෙව්වා කියලා මං අහලා තියෙනවා. නෙතට නින්දක් නැතිව එළි වෙනකන් මාව නලවාපු අම්මේ පාන්දර 3ට 4ට නැගිටලා බත් ටික උයලා කෑම පෙට්ටි වලට බෙදලා මාව පාසලට අඳින ගවුම කලිසම කමිසෙ මැදලා අඳවලා කොණ්ඩ කරල් දෙක බැඳලා අතින් අල්ලගෙන පාසලට වෑන් එකට හන්දියට බස් එකට මාව එක්කරන් ගිය හැටි මට තාම මතකයි. හැමදාම පාසල ඇරිලා ගෙදෙට්ට එනකන් කඩුල්ල ළඟ ගේට්ටුව ළඟ මග බලාගෙන ඉන්න අම්මාගේ මූණ මට තාම මතකයි. ගෙදරට ආපු ගමන් බත් පිඟාන බෙදලා අතට දීලා මේ බත් ටික කන්න කියලා මා දිහා බලන් ඉඳපු හැටි මතකයි. ඒත් මට අම්මගෙන් එකම එක දවසක්වත් අහන්න බැරි වුණා මගේ සුදු අම්මා කාලද ඉන්නේ කියලා. අපිට ඒ වහන්න මතක නෑ පුතේ. සමහර දාට මගේ අම්මා වළඳ අඩියේ තියෙන දන් කුඩ ටික හූරලා නෑම්බිලියට දාගෙන කනවා මන් දැකලා තියෙනවා. සමහර දාට කණ්ඩ නැතිවහම වතුර ටිකක් බීලා කුසගින්දර ඉවසපු හැටි මන් දැකලා තියෙනවා. ඒ දුක් විඳපු මගේ අම්මා දිහා මං කොච්චරනම් රවල බලලා තියෙනවද? කොච්චර එකට එක කියලා හිත රිද්දවල තියෙනවද? පරුස වචන කියනකොට අම්මගේ ඇස්වල කඳුළු පිරෙනවා මන් දැකලා තියෙනවා. මට සමා වෙන්න. එක වතාවක් නෙවෙයි 100,000 වාරයක් මට සමා වෙන්න අම්මේ. ආය කවදාවත් ඔයාගේ හිත රිදවන්නේ නෑ කියලා මං අද පන්සලේ පුංචි හාමුදුරුවෝ ළඟදී පොරොන්දු වෙනවා. අරගන්න අත් දෙක නලලට තියාගන්න නලල් තලය මැද අත් දෙක එකතු කරලා සිහි කරගෙන ඔයාගේ බුදු අම්මාව ප්‍රාර්ථනා කරන්න අම්මා වෙනුවෙන් මෙතේ බුදුන්ටත් කලියෙන් නිවන් දොරට වඩින්නට මගේ පින්බර මෑණියන්ට මා හැදූ පින් බලයම හේතු පාරමී වේවා කියලා මේ පුංචි කවි පද ටික කියද්දී එක කවිය අවසාන වෙද්දී ශබ්ද නගල සාදුනාද හඬ පතුරවන්න අම්මාට මතු සංසාරෙන් නිවන් දකින්නට දස මාසයක් කුස තුල මා දරෝ අම්මා රතෝලේ සුදු කිරි කරලා
අම්මා මතු භවයක නිවන් දකිනු මගේ පින් බාරේ අම්මා. පුංචි කාලේ මගේ අතින් වැරදි වුණා අම්මේ. හිතරි දෙනා වචන කියලා රවන්න ඇති අම්මේ. වැඳ වැඳ ඔබේ පාකම නමදිනවා අම්මේ. මේ පිංගෙන මතු බුදු බව ලබාගන්න අම්මේ. දහඩිය කැට පොළොවෙහෙලා දුක් විඳී මගේ පියා. ගිනි අවුවේ වැඩ කරලා මුදල් සෙව්ව පියා. ඉල්ලන හැම දෙගෙනවිත් දුන්නේත් මගේ පියා. මතු භවයක බුදු වේවා ආදර මගේ පියා. සාදු කියන්න.